ජයග්‍රාහක දේව සභාව ඇතුළු අපහා එක්ව වෙලා ඉන්න ඔබ සියලු දෙනාම අපි ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අපගේ ඉරුදින දේව මෙහෙයට. දෙවියන් වහන්සේගේ වචනේ මේ ආකාරයට සඳහන් වෙනවා. පොළවේ සියල්ලනි ස්වාමීන්ට ප්‍රීතිනාද පවත්වා. ස්වාමීන්ට ප්‍රීතියෙන් මෙහෙ කරා. ගීතිකා කරමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු කියලා. මේ උදෑසන අපිට ප්‍රීති වෙන්න කාරණා බොහෝමයක් තිබෙනවා. ඒ වගේම අපිට උන්වහන්සේට ප්‍රශංසා කරන්න, ගීතිකා කරන්න කාරණා බොහෝමයක් තිබෙනවා. මේ අපි ලෑස්ති වෙන්නේ දිවුතු ඇතුළු කණ්ඩායමත් සමග දෙවියන් වහන්සේට ප්‍රශංසාව හා නමස්කාරය ගෙනෙන්න.
අපි ශ්‍රී ලංකා දේශයට යාචනා කරමු. දෙවියන් වහන්සේ ඔබට ස්තුති කරනවා මේ උදෑසන මේ දේශය නිසා. ඔබ මේ දේශය තුල කලා වුද කරමින් සිටින්නා වුද කරන්ට යන්නා වුද බලවත් ක්‍රියා ගැන නැවත නැවත ස්තුති දෙමින් අද දවස අපි ඔබ වහන්සේගේ රාජ්‍යයේ අලුත් ආකාරයකට ස්වාමිනී ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ මේ පොළවට අපි කැඳවනවා. අලුත් සුද්ධාත්ම සුළඟක්, අලුත් සුද්ධාත්ම වර්ෂාවක්, අලුත් සුද්ධාත්ම ගින්නක් පැමිණෙන පිණිස අපි ඔබව ආරාධනා කරමින් දේශය බහර දෙනවා ස්වාමින් වහන්සේ. පියාණනේ මේ පීඩා කාලයේදී
ස්වාමිනී මේ තුලින් අපි එළියට එන විට අපිට නව කාලයකට ඔබ වහන්සේ ආශිර්වාද කරන්නට ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව අපි ඉල්ලනවා. පියාණනි ඒ අසාධිත රෝගීන්ට අපි සුවය යාඥා කරනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ස්වාමිනී ත්‍රිවිධ හමුදාවට පොලිසියට ස්වාමිනී හැම නායකත්වයකට ඒ වගේම රජයට ස්වාමිනී අගමැති ජනාධිපති සියලු ආකාර කණ්ඩායම් වලට අපි ආශිර්වාද කරමින් ස්වාමිනී ඔබ වහන්සේගේ ප්‍රඥාව මඟ පෙන්වීම උන්ට ලබා දෙමින් ඔවුන්ගේ හදවත් ඔබ වහන්සේ වෙතට හරවාගෙන ස්වාමින් වහන්සේ ඔබ කැමති ලෙස මේ දේශය ස්වාමිනී ඔබගේ දර්ශනය මේ දේශයට ඉෂ්ට වෙන පිණිස ස්වාමිනී ඔවුන්වද පාවිච්චි කරමින් ඔබ වහන්සේ බලවත් දෙයක් දේශය තුල කරන්නටත් අපි යාඥා කරනවා. ඒ වගේම තව තවත් මේ දේශය ආරක්ෂා කරන්න ඔබගේ ශ්‍රී ලේවලින් අපි ආවරණය කරනවා. ඔබ කිව්වා ස්වාමිනී සියලු දේම යහපත පිණිස එකට කරන්න පුළුවන් වූ දෙවියන් වහන්සේ ඔබ නිසා ඔබගේ විශේෂිත පොරොන්දුව අපි මතක් කරනවා. මේ මොහොතේ යෙරමියා 29:11 ඔබ කිව්වා මේක අපිට විපතක් වගේ දැනුණත් මතු කාලයේදී ඒක සමාදානයේ යෝජනා වන්නේය. ස්වාමිනී අනාගත වාක්‍ය ඒ ආලේපය තුල ඔබ වහන්සේ කතා කළ වචනේ බොරු වෙන්නේ නැතුව හිස් වෙන්නේ නැතුව ස්වාමිනී මේ පීඩාව අවසානයේදී ඒක මහත් යෝජනාවක් මහත් සමාදානයක් අපිට ඇති වෙන පිණිස ශ්‍රී ලංකා දේශයට අපි ආශිර්වාද කරනවා. අපි ප්‍රකාශ කරනවා ස්වාමිනී අපේ දේශේ නැවත අලුත් ස්ථාපිත ආකාරයකට ස්වාමිනී අලුත් ස්ථානගත වීමකට අලුත් ආකාරයකට අපේ ආර්ථිකය ස්වාමිනී අපේ දේශයේ සුවය විශේෂයෙන්ම ශාරීරික පීඩාවල් වලට ශාරීරික සුවය ස්වාමිනී වගේම අපගේ ස්වාමිනී පවුල්වලද ස්වාමිනී මහත් සමාදානයක් සුවයක් පැමිණෙන පිණිස වගේම කිතුණු සභාවට ඔබ වහන්සේගේ බලවත් ක්‍රියාව මහිමය ප්‍රකාශ වෙමින් ඔබගේ දාස දාසීන් තවත් බලවත් ආකාරයට පාවිච්චි කරමින් පියාණනි මේ දේශයේ උදෙසා ඔබ වහන්සේගේ හදවතේ දර්ශනය ඉෂ්ට වෙන පිණිස ස්වාමිනී මේ කාලයේදී අපිව පුරුදු පුහුණු කරමින් ස්වාමිනී මේ සටන් ජය ගන්නට ඔබ වහන්සේගේ කරුණාව අපි අයදිනවා. යේසුනි ඔබ වහන්සේ අපි සමග සිටින නිසා ස්තුතිවන්ත වෙමින් ස්වාමිනී මේ දේශය නැවතත් ස්වාමිනී අපි ඔබ වහන්සේගේ ලේවලට යටත් කරමින් ස්වාමිනී සෑම දෙනෙක්ම සුරක්ෂිත කරන්න ස්වාමිනී දරු පවුල් ආරක්ෂා කරන්න ස්වාමිනී ඒ වගේම ඔබගේ සභාවල ස්වාමිනී සෙනගව ආරක්ෂා කරන්න කිතුණු සභාවල් ආරක්ෂා කරන්න කිසිම නපුරක් විපතක් අන්ධකාර දූත ක්‍රියාවල් අපි තරවටු කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණනි ඔබ වහන්සේට ස්තුති ගෞරව මහිමය දෙනවා. මේ සියල්ල ඔබ වහන්සේගේ ලේ යටතට බාර කරන්නේ යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. ජයග්‍රාහී දේව සභාව නැවතත් අපි ඔබ සමග සම්බන්ධ වෙන්නේ ඉතා සතුටින්. බලන්න අපි සති 10ක් විතර අපි හමු වෙන්නේ මේ විදිහටයි. සාමාන්‍ය වෙළඳ අපි හමු වෙනකොට මාව ඔබට පේනවා විතරක් නෙමෙයි ඔබවත් මට පේනවා. නමුත් අද මාව ඔබට පේනවා නමුත් ඔබව මට පේන්නේ නැහැ. නමුත් අපි එක පවුලක් අපි එක සභාවක් සාමාන්‍යයෙන් අපි මේ වගේ අමු වෙනකොට අපේ දේව මෙයන් වල අපි අපිට මතක් වෙනවා මේ දවස්වල ගොඩාක් අය ඔවුන් විවිධ ආහාර පානේ මදලා ඔවුන් Facebook එකේ පින්තූර දානවා. ඔවුන් මේ කෑම ඇදුවා මේක මෙච්චර රසයි නොයෙකුත් දේවල් අපිට දකින්න ආන්න ලැබෙනවා. නමුත් අපි සාමාන්‍ය ගම වෙද්දී අපි හැම ඉරිදාවකම අපි දේවමීට පස්සේ ඔබගේ ඉන්න රසබෝධියන අපි අනුභව කරනවා. අපි අපේ සහෝදරත්වය අපගේ මිත්‍රත්වයේ ගොඩනගමින් අපි කෑම කමින් අපි සම්බන්ධ වෙනවා. ඒ වගේම අපි සරකුම් සයිලවල අපි එකතු වුණාම අපේ සහෝදරත්වයේ වගේම කෑම දිනන එක නා. ඒ වගේම අපි කාලෙකින් අපි ගිහලා නැහැ මුදු වෙරළට. කාලෙකින් අපි එකතු වෙලා අපි කරම් ගන්න විවිධ ආකාරයෙන් අපේ සම්බන්ධකම් අපි පවත්වන්න අපිට අසීරු වෙලා තිබෙනවා මේ පවතින තත්ත්වයට එක්ක. මම හිතනවා ඔබට යනුව දැනෙනවා ඇති. මට යනුව දැනෙනවා. තවදුරටත් අපිට මෙහෙම යන්න බෑ කියලා අපිට දැනෙනවා. ඒකට හේතුවක් තියෙනවා. බලන්න අපි වැඩි කාලයක් යන කලින් මේ සියලු තත්ත්වයන් ඡායගෙන අපිට නැවත වතාවක් සභාවක් හැටියට, පවුලක් හැටියට, කණ්ඩායමක් හැටියට අපිට අමු වෙන්න පුළුවන්. මම කියෝගේ හේතුවක් තියෙනවා. අද මම කතා කරන්න යනවා සභාවේ පැවැත්ම උදෙසා අවශ්‍ය කරන මූලික කාරණා. සභාව පවතින, සභාව ඉදිරියට යන්න අවශ්‍ය කරන කාරණා තිබෙනවා.
සභාව කියන්නේ ඔබයි මමයි. බලන්න අපි ගියේ ඉරිදා අපේ ප්‍රධාන දේවගතුමා කතා කරලා කිව්වා අපිට උඩු මාලෙන් එලි මානට එන්න කාලය. පෙන්තෙකොස්ත දවසේදී ඔවුන් එලි මානට පැමිණියා. පෙන්තෙකොස්ත දවසෙන් පසු ඔවුන් පෙන්තෙකොස්ත දවස දක්වා ගෝලයෝ ශුද්ධාත්මයන් වහන්සේ පැමිණෙන තුරු ඔවුන් උඩු මාලේ රැඳිලා හිටියා. අපිත් හරියට දැන් උඩු මාලේ රැඳිලා ඉන්නවා වගේ කාලයක්. බෝධිනික අපිට මේ කාලේ කියනවා වෙනතට වඩා අපිට වෙලාව තිබෙනවා දෙවියන් වහන්සේට නමස්කාර කරන්න, යාඥා කරන්න, දේව වචනේ කියවන්න, අධ්‍යයනය කරන්න, උන්වහන්සේක උදකලාවෙන් උන්වහන්සේගේ කාරණා මෙනෙහි කරන්න, වගේම පවුලේ සමාජිකයන් එක්ක වැඩි කාලයක් ගත කරන්න. ඔව් බොහෝ දේවල් අපේ ජීවිතයේ මේ උඩුමාලේ කාලයක් වගේ බොහෝ දේවල් වෙනවා. ඒ වගේම අපි එලිමානට එන්න ඕනේ. උඩු මාළේ විතරක් ඉඳලා බෑ. එලිමානේ තව බොහෝ දේවල් සිදු වෙන්න අවශ්‍යයි. බලන්න මුල් සභාවේ ක්‍රියාපතේ දෙවෙනි පරිච්ඡේදයේ අපි දකිනවා මේ පළවෙනි සභාවේ සභාව පවතින පිණිස සමහර කාරණා ඔවුන් ස්ථීරව දිගින් දිගටම පවත්වගෙන ගියා. ක්‍රියා 2:42 වෙනි පදයේ සිට 47 වෙනි පදයේ දක්වා සඳහන් කරනවා කොහොමද මේ මුල් සභාව පේත්‍රස්ගේ දේශනාවට පස්සේ 3000 සෙනග ගැලවීම ලැබුවා. හලුත බෝ මිනිස්සු එකතු කරනු ලැබුවා. මේ එකතු වුණා වූ මිනිස්සු ඔවුන්ගේ කිතුණු ගමන කරන්න සමහර දේවල් ස්ථීරව කරන්න තිබුණා. මොකක්ද? 40 වෙනි පදයේ කියනවා ඔවුන් ප්‍රේරිතවරුන්ගේ ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමේද සහභාගීකමේද රොටි කැඩීමේද යාඥාවලද ස්ථීරව පැවතුණා. එවිට දේව බය සියලු දෙනා කෙරේ පැමිණියා. එවිට පුදුම ආස්කම් බෝධිවල් සිදු වෙන්න පටන් ගත්තා. ඒ වගේම සමහර අය ඔවුන්ගේ ඉඩකඩම් පවා විකුණලා ඔවුන් මුදල් ගෙනල්ලා එකිනෙකාගේ අවශ්‍යතාවයන් උදෙසා ඔවුන් බෙදා දුන්නා. ඒ වගේම සඳහන් කරනවා තවද දවසින් දවස නොකඩෝ මෙක්සිප්ව දේව මාලිගාවේද ගෙවල් වලද ඔවුන් එකතු වුණා. ප්‍රීතියනොත් අවංක සිතිනුත් කෑම කමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් මනුෂ්‍යයන්ට ප්‍රිය උපදවන විදිහට ඔවුන් ජීවත් වුණා. බොහෝ මනුෂ්‍යයන් දවස් පතා ඔවුන්ට එකතු කරනු ලැබුවා. ඉතින් මේ මුල් සභාවෙන් අපි ඉගෙන ගනිද්දී අපි දකිනවා මේ මුල් සභාවේ ඔවුන් එක්සිප්වසිට ආයකින් අදහස් කරන්නේ උන්ට එක අරමුණක් තිබ්බා. ඔවුන් එක අරමුණක් සඳහා තමයි සභාව රැස් වුනේ නිතරම. සභාව රැස් වෙද්දී ඔවුන්ට තිබුණු මූලික අරමුණ මූලික යොමුව මොකක්ද? එකක් තමයි දෙවියන් වහන්සේට සේවය කරන්න. දෙවියන් වහන්සේට නමස්කාර කරන්න, උන්වහන්සේගේ වචනය ඉගෙන ගන්න, උන්වහන්සේ ඉදිරියේ යාඥාවෙන් උන්වහන්සේක කතා බහ කරන්න, ඒ වගේම එකිනෙකා එක්ක සහභාගීකම් දරන්න, ඔවුන්ගේ යොමුව තිබෙන දෙවියන් වහන්සේට සේවය කරන්න. එතනින් නැවතුන්නේ නැහැ. ඔවුන් එකිනෙකාට සේවය කරන්න අමතක කළේ නැහැ. ඒක තමයි එතන සඳහන් කරන්නේ සහභාගීත්වය කියලා. ඔබත් මාත් දන්නවා අපිත් එකතු වුණාම අපේ සහෝදරත්වය, අපේ මිත්‍රත්වය තව ගැඹුරට යනවා. ඒ වගේම අපි එකට කෑම කද්දී තවත් අපේ බැඳීම් ශක්තිමත් වෙනවා. හදේ අඩුව අපිට හොඳට දැනෙනවා. ඔව් ටික කලක් යන්න පුළුවන්. නමුත් ඒක නැතුව අපිට යන්න බෑ. ඇයි? අපි බලමු දේව වචනේ කියන විදිහට ඔවුන් සහභාගීකමේ ස්ථිරව පැවතුණා කියලා. මේ සහභාගීකමට මේ මුල් භාෂාවෙන් දෙන වචනය තමයි ග්‍රීක භාෂාවෙන් සහභාගීත්වයට කියනවා කොයිනෝනියා කියන වචනේ තමයි දෙන්නේ. ඒකේ තේරුම තමයි සහාය දක්වන්නෙකු, සහකරුවෙකු, සහභාගීකමකට පැමිණෙන, ආශ්‍රය කරන මේවැනි තේරුම් මෙතන සඳහන් වෙනවා. ඉතින් සභාව ස්ථීරව පවතින්න සභාවේ පැවැත්මට සහභාගීත්වය අවශ්‍යයි. ඒකයි ඔබටයි මටයි ඒ අනුව දැනෙන්නේ. මන්ද සහභාගීකමේදී බොහෝ දේවල් අපේ ජීවිතයේ සිදු වෙනවා. මේ කොටස මම කියෝගේ මුල් සභාවේ ඔවුන්ගේ අරමුණුනේ දෙවියන් වහන්සේට සේවය කිරීම සහ එකිනෙකාට සේවය කිරීම. යෝහන් 13:35 වෙනි පදයේ කියනවා යේසුස් වහන්සේ කිව්වා නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නම් මාගේ ගෝලියෝයි. අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා විතරක් නෙමෙයි එකිනෙකාටත් අපි ප්‍රේම කිරීම උන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වෙනවා. ඒකයි උන්වහන්සේ මා ආඥා විතවතුම් ආඥාව දෙද්දී උන්වහන්සේ කියන්නේ පළමු කොට උන්වහන්සේට අපි ප්‍රේම කරන්න ඕනේ. අපි තුල තිබෙන සියලු දේ ඒ වගේම අපිට වගේ අසල්වාසීන්ට
අපිට වගේ අනිත් අයටත් අපි ප්‍රේම කළ යුතුයි කියලා ඒ ආඥාවෙම දෙවෙනි කොටස සඳහන් කරන්නේ. ඉතින් මේ මුල් ස්වභාවයේ තිබුණු ප්‍රධාන ලක්ෂණයක් තමයි ඔවුන් දෙවියන් වහන්සේට සේවය කරන්න අමතක නොකලාසේ ස්ථීරවම උන්වහන්සේට සේවය කළා වගේම එකිනෙකාට සේවය කළා. අද බලන්න මිනිස්සුયો එකට කෑම කද්දී පුදුමාකාර බැඳීමක් ඇති වෙනවා. ඔබයි මායේ ගැන හොඳට දන්නවා. යේසුස් වහන්සේත් ඒකයි මේ පොළවේ ඉන්න කාලෙදී උන්වහන්සේ මේ පොළවේ ඉඳ ජීවත් වෙද්දී උන්වහන්සේගේ සේවයේ කාලෙදී උන්වහන්සේ අමතක කරේ නැහැ ගෝලයක එකතු වුණාම කෑම කන්න. උන්වහන්සේ විතරම වුන් එක්ක ගම් යුරදී අවුන් එක්ක උන්වහන්සේ කෑම කෑවා කියලා බයිබලයේ අපි දකිනවා. මේ කෑමට පුදුම කියාවක් තියෙනවා අපේ බැඳීම් ගැඹුරු කරන්න, බැඳීම් ශක්තිමත් කරන්න. ඒ කෑම කද්දී අපි ඊට වඩා නිදාස්ව එකිනෙකා එක්ක කතා බහ කරන්න අපි යෙදෙනවා. ඉතින් බලන්න මේ සහභාගීත්වය ඉතා වැදගත්, ඉතා අවශ්‍යයි. අපිට හැමදාම බෑ සංනිවේදනය යම්කිසි දුරස්තරභාවයකින් යම්කිසි සීමාවක් ඇතුව අපිට කරගෙන යන්න බෑ. ඔව් අද මේ තාක්ෂණය දියුණුවයි. අද අපිට පුළුවන් එක තැනක ඉඳන් ලෝකෙ වටේටම පණිවිඩ උමාරු කරන්න, ලෝකෙ වටේටම අපි මූණ බලාගෙන කතා කරන්න උනත් අපිට පුළුවන්. ඔව් අපේ තාක්ෂණය පුරා දියුණුවයි. ඒක ලොකු ආශිර්වාදයක්. නමුත් ඒක විතරක් මදි සභාව. අපි දකිනවා දේව වචනේ සහභාගීත්වයට මූලික තැනක් දීලා තිබෙනවා. අපි දකිනවා යේසුස් වහන්සේගේ ජීවිතයේ සහභාගීත්වයට විශාල තැනක් උන්වහන්සේ දුන්නා. උන්වහන්සේ යම් ස්ථානක ඉඳලා මනුෂ්‍යයන්ට උන්වහන්සේ වෙතට එන්න කියලා ඔවුන්ට සේවය කරනවා. නිතරම උන්වහන්සේ මනුෂ්‍යයන් වෙතට ගමන් කළා. නිතරම උන්වහන්සේ මනුෂ්‍යයන් එක්ක ගැවසුණා. නිතරම උන්වහන්සේ කිව්වා මම අද වගේ ගෙදර කෑමට එනවා. උන්වහන්සේ ඔවුන් එක්ක සහභාගීකම් දරුවා, සම්බන්ධ වුණා. ඔවුන් එක්ක ළඟින් හිටියා. ඉතින් අපේ කිතුණු ගමන දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධකමක්, ඒ වගේම එකිනෙකා එක්ක සම්බන්ධකමක් අමතක කරන්න එපා. අපි දෙවියන් වහන්සේට සේවය කරනවා විතරක් නෙමෙයි, අපි වහන්සේ තබා තිබෙනවා එකිනෙකාට සේවය කරන්න. ඒකයි සුද්ධ බයිබලයේ කියන්නේ අපි එක ශරීරයක අවයවයන් කියලා. අපි උන්වහන්සේගේ පවුලක් හැටියට අපිව සඳහන් කරනවා. පවුල් සමාජිකයන් ගොඩාක් ඈතින් ඉන්නකොට ගොඩාක් කාලයකට ඒක ලොකු අභියෝගයක්, ඒක ලොකු අසීරුතාවයක්. අන්ද අපි එකට පැමිණිය යුතුයි. මොකද්ද මේ සහභාගීත්වය කියලා කියන්නේ? ඇයි මේ සහභාගීත්වය නැත්තම් ඒක අපිට කොයි විදිහටද බලපාන්නේ? අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. බලන්න, සහභාගීත්වය තුල එකිනෙකා ගැන සැලකීමක් තියෙනවා. එකිනෙකා ගැන සුරකීමක් තියෙනවා. ඒකයි දේව වචනේ කියන්නේ අපි උන්වහන්සේ අපි එකිනෙකාට ප්‍රේම කරනකොට තමයි අපි උන්වහන්සේගේ ගෝලය බවට පත් වෙන්නේ කියලා යේසුස් වහන්සේ අප ගැන සඳහන් කරලා තියෙනවා. ගෝලයන්ට දා උන්වහන්සේ කිව්ව දේව වචනේ යෝහන් 13:35 ඒ ගැන සඳහන් කරනවා. ඒකයි අපි ශරීරයක් හැටියට මුළු සභාව රැස් වුණත්, අපි කුඩා කණ්ඩායමක් හැටියට අපි රැස් වුණත්, අපේ සහෝදරත්වය, අපේ මිත්‍රත්වය නිතරම අපි ගොඩනගන්න ඒක දායක වෙනවා, ඒක උදව් වෙනවා. බලන්න, ඒ විතරක් නෙමෙයි අපිට කෙනෙකුට සැලකීම දක්වන්න පුළුවන්, කෙනෙකුට ආදරය කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. නමුත් අපි එකතු වුණාම තමයි බලන්න මේ සහභාගීත්වයේදී මොකක්ද සිදු වෙන්නේ? අපි කෑම කනවා, අපි ක්‍රීඩා කරනවා, එතනින් එක නවතින්නේ. සැබෑ සහභාගීත්වය කියලා කියන්නේ දෙවියන් වහන්සේ අපිව සහභාගීත්වයෙන් යුක්තව ගමන් කරන්න අපිව හදලා තියෙනවා. නැත්නම් අපිව අපේ ජීවිතයේ අපේ දිනදෙන ජීවිත ක්‍රමයේම අපි එකිනෙකා එක්ක සහභාගීත්වයේ අතුව ජීවත් වෙන්න තමයි උන්වහන්සේ අපිව හදලා තියෙන්නේ. තනියෙන් කොහෙවරි ජීවත් වෙන්න නෙමෙයි. සමහර අය කියනවා මම තනියෙන් මම සභාවට ආවේ නැති වුණත්, මම එකිනෙකා එක්ක සම්බන්ධකමක් පැවැත්වුවේ නැති වුණත් මම කිතුණුවෙක් ලෙස දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වෙනවා. ඔව් ඒක ඇත්ත. ඒක වෙන්න පුළුවන්. නමුත් කිතුණුවෙකුට තනියෙන් තමාගේ කිතුණු ජීවිතය වර්ධනය කරගන්න ඕ ඵලදායි කිතුණුවෙක් ලෙස ජීවත් වෙන්න බෑ තනියම. ඇයි මම කියන්නේ? දෙවියන් වහන්සේ අපිව අදලා තියෙන්නේම සභාවක් එකට එකතු වෙලා සහභාගීත්වයෙන් ඉදිරියට ගමන් කරන්න. බලන්න, අපි එකතු වුණාම මොකද වෙන්නේ? අපි කෑම කනවා විතරක් නෙමෙයි, මම කිව්වා වගේ අපි අපේ ජීවිතය බෙදා ගන්නවා. අද අපේ හදවත බෙදා ගන්න. අපිට තිබෙන ප්‍රීතිය බෙදා ගන්නවා එකිනෙකා එක්ක.
අපිට තිබෙන වේදනාව බෙදා ගන්නවා එකිනෙකා එක්ක. අපිට තිබෙන අභියෝග බෙදා ගන්නවා එකිනෙකා එක්ක. අපිට තිබෙන ජයග්‍රහණයන් අපි බෙදා ගන්නවා. අපි සමරනවා එකට. ඒ වගේම එකිනෙකා බෙදා ගනිද්දී අනිත් අය මොකද කරන්නේ? එකිනෙක බෙදා ගනිද්දී එකිනෙක ඒ අය බරෙන් ඉන්නවා නම් ඇයිගේ බර උසුලන්න තව කෙනෙකුට පුළුවන් වෙනවා. එකිනෙක කමාරු කමෙන් ඉඳි ඔවක එකට ඒ තත්ත්වේ ජය ගන්න, ඔහුට ශක්තිය, ඔහුට ධෛර්යයක් වෙන්න, ඔහු වෙනුවෙන් යාඥා කරන්න අපිට පුළුවන් වෙනවා. අද වෙනතුරු අපේ කිතුණු ජීවිතය ඔබයි මා යන්න බැලුවොත් අපි ආරම්භ කළ තැන ඉඳන් මේ තැනට අපි ඇවිත් ඉන්න තැනදී අපි හරියට බැලුවොත් කොච්චර දෙනෙක් අපිට මේ ගමනේ යන්න ධෛර්යයක් වුණාද? කොච්චර දෙනෙක් අපි එකට ප්‍රීති වුණාද? කොච්චර දෙනෙක් අපි අඬද්දී අපි හැඬුවද? කොච්චර දෙනෙක් අපි වෙනුවෙන් උදක්ම යාඥා කළාද? අපිව දිරිගැන්නුවද? අපිව ඇදහිල්ලෙන් පෙළඹුවද? මේ ගමන එන්න අපිට ඒ පෞල් සමාජිකයන්, අපිට ඒ සභා සහෝදර සහෝදරියන් අවශ්‍ය වුණා. අපි ඇදහිල්ලෙන් වීරය කරමින් මේ ගමන එන්න. බලන්න අද මිනිස්සු තනි වුණාම, ඔවුන්ගේ හදවතේ කියා ගන්න කවුරුත් නැති වුණාම, ඔවුන්ගේ අමාරු කමේදී ඔවුන්ට ප්‍රඥාව ලබා ගන්න, කෙනෙක්ගේ උපදේශයක් ලබා ගන්න ඔවුන්ට අවකාශයක් නැති වුණාම, සම්බන්ධකමක් නැති වුණාම, ඔවුන්ට ඇවුම්කම් දෙන්න කෙනෙක් නැති වුණාම බොහෝ අය ලෙඩ වෙනවා. බොහෝ අය පීඩනයටපත් වෙනවා. බොහෝ අය ඔවුන් තුළ මේ දේවල් තබාගෙන තැවෙමින් දුක් වෙමින් ඔවුන් නොයෙකුත් අසීරු තත්ත්වයන් වලින් යනවා. ඒ නිසායි දේව වචනේ කියන්නේ සහභාගීත්වය ඔබටයි මටයි අවශ්‍යයි. සහභාගීත්වය තුලින් විතරයි කිතුණුවෝ ඔවුන් වර්ධනය වෙන්න පටන් ගන්න. ආත්මිකව මේරු භාවයට පැමිණෙන්න නම් අපිට සහභාගීත්වය අවශ්‍යයි. අපිට තිබෙන ඇදහිල්ල තුල ශක්තිමත්ව වීරය කරමින් ඉදිරියට යන්න නම් සහභාගීත්වය අවශ්‍යයි. ඒකයි මේ මුල් ස්වභාවය ඔවුන් සහභාගීකමෙන් ස්ථිරව පැවතුනේ. ඒ නිසා ඔබට මට දෙවියන් වහන්සේ වර්ධනය වෙන්න, අපගේ ගමනේ අපේ සැබෑ අභිලාෂයට යන්න දී තිබෙන ප්‍රධාන කාර්යයක් තමයි සහභාගීත්වය. ඒකයි අපි ලොක්ඩවුන් වෙලා හිටියත් අපි දුරකථන වලින් අපි කතා කරන එක අමතක කරන්නේ නැත්තේ. අපි වෙන විද්‍යුත් මාධ්‍ය මේ වගේ සම්බන්ධ වීම අපි මගහරින්නේ නැත්තේ. ඇයි? අපිට එකිනෙකා එක්ක කතා බහ කරන්න අවශ්‍යයි. එකිනෙකා එක්ක අපේ අදවත බෙදා ගන්න අවශ්‍යයි. අපේ ජීවිතය අපි එකට සම්බන්ධ වෙලා දෙවියන් වහන්සේ අපිට තබා තිබෙන ජයග්‍රහණයට ගමන් කරන්න අවශ්‍යයි. ආමෙන්. යදබෝ ධෛර්ය කරන්න කැමති. අමතක කරන්න එපා. ඔබත් මා එක පවුලක්. ඔබත් මා එක ශරීරයේ අවයවයක්. අපි එකට ගොඩනැගෙන, එකට වර්ධනය වෙන්න, එකට ජයග්‍රහණය කරන්න, එකට සටන් කරන්න, වීරය කරන්න උන්වහන්සේ අපිව කැඳවලා තියෙනවා. ඒ වගේම බයිබලයේ කියනවා සැබෑ සහභාගීත්වය අත්දකින්නකොට, සැබෑ සහභාගීත්වය තුළ නියලී ඉදින්දී මුල් ස්වභාවයේ දිවතුරුවම සංඛ්‍යාත්මක ගුණාත්මක වර්ධනයක් වැඩිවීමක් තිබුණා. බයිබලයේ කියනවා දවස්පතා මනුෂ්‍යයන් ඔවුන්ට එකතු කරනු ලැබුවා. ඇයි? ඔවුන් දෙවියන් වහන්සේට සේවය කළා විතරක් නෙමෙයි, එකිනෙකාට සේවය කරන්න අමතක කළේ නැහැ. බලන්න අපි දැන් ඉන්නා වූ අර්බුදකාරී තත්ත්වයේ පවා අපි සේවය ලබනවා විතරක් නෙමෙයි, අනිත් අයට සේවය කරන්න අමතක කරන්නද නැහැ. අපේ පෞල් සමාජිකයන්, අපේ සභා පෞල් සමාජිකයන් ඔවුන් කොයි විදිහටද මේ තත්ත්වෙට මුහුණ දෙන්නේ? ඔවුන්ගේ අදහිල්ල මොන වගේද? ඔවුන් දෙවියන් වහන්සේගේ වචනේ නෝම නිතරම ඔවුන් පුරව ගන්නවද? ඔවුන් ශක්තිමත් වෙනවද? අපි හොයලා බලන්න ඕනේ. අපි ගැන අනිත් අය හොයලා බලනවා වගේ අපි ඔවුන් ගැනත් හොයලා බලන්න ඕනේ. මන්ද අපි එකට තමයි ඉදිරියට සහ ඉහළට යන්නේ. ආමෙන්. ඒ බොතයිරේ කරනවා. අපි යාඥා කරන්නේ අපි තව සතියක් මෙලෙස විද්‍යුත් මාර්ගයේ මුණ ගැහෙන නෙමෙයි, පුළුවන් තරම් ඉක්මනට අපි සභාවක් ලෙස අපි පෙනෙන, අපි අල්ලන්න පුළුවන් වාතාවරණයක වටපිටාවක රැඳිලා උන්වහන්සේට නමස්කාර කරමින් උන්වහන්සේට සේවය කරන්න සහ එකිනෙකාට සේවය කරන්න. අද කිතුණු අපට ඒ වරප්‍රසාදයේ තියෙනවා. කිතුණු අප ඒක හඳුනගෙන තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ නොදන්නා වූ බෝධනේ ඔවුන් නිතර ඔවුන්ගේ ජීවිතය හැම දෙයක්ම ඔවුන් තනියෙන් කරගන්න ඕනේ. මට මං විතරයි. එහෙම හිතන අය ඉන්නවා. අද ඔබ අපිව නරඹන කෙනෙක් නම් ඔබ හිතනවා නම් ඔබට ඔබ විතරයි.
ඔබ උත්සාහ කරොත්, ඔබ දේවල් කරොත්, ඔබ මුදල් හම්බ කරොත් විතරයි ඔබගේ ජීවිතය ඔබට ජය ගන්න පුළුවන්. ඒ විතරයි ඔබ ගොඩාක් උත්සාහ කරලා ඔබ අසාර්ථක වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ තුලම කලකිරිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ බොහෝ මනුෂ්‍යයන් අතර තනි වෙච්ච පුද්ගලයෙක් වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් කෙරේ ඔබ බලාපොරොත්තු වෙලා, බොහෝ දෙනෙක් කෙරේ ඔබ විශ්වාස කරලා ඔබගේ බලාපොරොත්තු විශ්වාසයෙන් කඩා වැටෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා යේසුස් වහන්සේ ඔබට මට ආරාධනා කරන්නේ, වේසෝ බරෝසන සියල්ලනි මා වෙතට එන්න, මම නුඹලාට සාහනය දෙමි. උන්වහන්සේ දෙන සාහනය සමාදානය හැදිත් යන එකක් නෙමෙයි. ඒක ඔබත් මාත් සමග රැඳෙන එකක්. අද බොහෝ දෙනෙක් ඉන්නවා ඒ ගැන සාක්ෂි දරන්න. බොහෝ දෙනෙකුට කියන්න පුළුවන් ඒ සමාදානය අත්විඳා වූ, ඒ බලාපොරොත්තු වල පැමිණියා වූ අය සියලු අසීරුතාවයන් තුළ නොසැලී නොවැටි දුර්වල වුණත් නැවත ශක්තිය ලබාගෙන, නැවත අනුග්‍රහය කරුණාව ලබාගෙන ඉදිරියට යන්නේ කොහොමද කියලා. තේින්ද ඔබට අද අපි කතා කරන්න කැමති යේසුස් වහන්සේ ඔබ කරේ බලා සිටිනවා. යේසුස් වහන්සේ ඔබ උදෙසා උන්වහන්සේගේ ජීවිතය පූජා කළා. ඔබ උන්වහන්සේව වෙතට ඇරියාව උන්වහන්සේ බලාගෙන ඉන්නවා. ඔබගේ ජීවිතයට ආශිර්වාද කරන්න. ඔබගේ ජීවිතය ඔබ තනියෙන් යන ගමනක් නෙමෙයි. ඔබට පවුල, ඔබට ඔබගේ කිට්ටු පවුල, ඔබගේ ගෙදර පවුල විතරක් නෙමෙයි, තවත් දේව සභා පවුලක් දෙන්න. ඔබව ධෛර්යය කරන්න, ඔබව ශක්තිමත් කරන්න. ඔබට මේ ජීවිතේ කාරණා කොයි විදිහටද සිදු වෙන්නේ, හරි විදිහට කොහොමද ජීවත් වෙන්නේ කියලා උගන්වන්න. ඔබ සමග ඇවිදින්න, ඔබට යාඥා කරන්න, ඔබ ගැන සොයා බලන්න, ඔබට සලකන්න, ඔබට ආදරය කරන්න. උන්වහන්සේ උන්වහන්සේගේ පවුල දී තිබෙනවා. අද ඉඳන් ඔබට අපි ආරාධනා කරන්න කැමතියි. යේසුස් වහන්සේ ඔබට ආදරය. එන්න යේසුස් වහන්සේ වෙතට. උන්වහන්සේ ඔබගේ ජීවිතේ ඉරණම නැත්නම් අභිලාෂය වෙනස් කරන්න බලාගෙන ඉන්න අපි බෝධනෙන්නේ කළා වගේ. අපි ආඥා කරමු. ප්‍රේමවන්ත දෙවි පියාණනි, අපි ස්තුති කරනවා. ඔබ වහන්සේ අපගේ දෙවියන් වහන්සේ වුණ නිසා අපි ස්තුති කරනවා. අපිව සමාවා, අපිව එක පවුලක් ලෙස ඔබ වහන්සේ පත් කර තිබෙන නිසා අපි විවිධ පවුල් වලින්, විවිධ වාතාවරණයන් වලින්, විවිධ තත්ත්වයන් වලින් පැමිණියා. අද අපි ඔබ වහන්සේ තුල, ඔබ වහන්සේ සමග එක පවුලක්. ඔබගේ ආදරය ලබන්න, ඔබගේ ආදරය කෙනෙකුට එක්ක බෙදා දෙන්න, ඔබගේ ශක්තිය ලබන්න, මේ කෙනෙකුට අතර බෙදා දෙන්න, එකට අපගේ ජීවිතය ගොඩනගන්න, ශක්තිමත් කරගන්න, මේ ජීවිතය අපි භුක්ති විඳින යුතු දේවල් භුක්ති විඳින්න, මේ ජීවිතය අපි නිදාස් විය යුතු ස්ථානවල නිදාස් අත්පත් කරගන්න, මේ ජීවිතය අපි සුවයෙන්, සනීපයෙන්, සමාදානයෙන්, ජයග්‍රහණය දිගින් දිගටම ලබා ගැනීම ඔබගේ කැමැත්තයි. ඒ නිසා අපි ස්තුති කරනවා. එවැගේම අප සමග සම්බන්ධ වුණා වූ මීට කලින් ඔබ වහන්සේව ඔවුන්ගේ ජීවිත සමග සම්බන්ධ කරගනිමින් අත්දැකීමක් නොලැබුවා වූ අය නිසා අපි ආඥා කරනවා. මේ වෙලාවේ ඔවුන් ඉන්නා වූ ස්ථානවල ඔවුන්ට සේවය කරන්න, ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන් තනි වෙලා නැහැ. ඔවුන් මේ අద్භුතකාරී තත්ත්වය තුල පීඩනයට ලක් වෙලා ඔවුන්ගේ බලාපොරොත්තු කඩා වැටලා තිබුණා. අපි ආඥා කරනවා ඔවුන් මනුෂ්‍යයන් මත තත්ත්වයන් වාතාවරණයන් මත විශ්වාස කරලා පරාජය වෙලා තිබුණා. නැවත වතාවක් ඔවුන්ට අවස්ථාව තියෙනවා මේ සියල්ල කෙරේ බලය තිබෙන්නා වූ, සියල්ල පාලනය කරන්නා වූ, ඔවුන්ගේ ජීවිතේ උසස් යාපත කරන්නා වූ ප්‍රේමයේ දෙවි පියාණන් වහන්සේ වෙතට හැවිත් උන්වහන්සේගේ ප්‍රේමය ඔවුන්ට දැනෙන්න, ඔවුන් ලබන්න, ඔවුන් ඒ තුල ආශිර්වාද ලබන්න මේ දවස් අපි යාඥා කරනවා, ආශිර්වාද කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. යේසුස් පිටේ සභාව ඔබට අපි ඉක්මනින්ම අපි අමුවෙමු. උන්වහන්සේගේ ප්‍රේමය නිදාගමු. උන්වහන්සේගේ ජයග්‍රහණය සමරමු. දැන් අපි දිගටම අපගේ දීමෙන් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමු. අද දුෂ්කර කාලවලදී දීම ගැන සහ ලබා ගැනීම ගැන ඔබට කතා කරන්න කැමතියි. කතන්දර තුනක් අපි බලන්න යනවා දේව වචනේ. පළමුව උත්පත්ති 26 වෙනි පරිච්ඡේදයේ ඊසා ගැන අපි බලන්න යනවා. ඊසා සාගතය තිබූ කාලයකදී බීජ වපුරා ඒ අවුරුද්දෙම 100 ගුණයක් කපාගත්තයි කියලා එතන සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ස්වාමින් වහන්සේ උට ආශිර්වාද කරා කියලා කියනවා. ඒ ආශිර්වාද නිසා මේ මිනිස්සයා පෝසත් වී, ඊතා පෝසත් වී ස්වාමින් වහන්සේ නාඳුන අයගේ ඊර්ෂ්‍යාවට පත්ව තුරු ඔහු පෝසත් වුණයි කියලා කියනවා. දෙවෙනි කතන්දරේ
මේ සඳහන් වෙන්නේ පළවෙනි රාජාවලියේ 17 වෙනි පරිච්ඡේදය. මේ කතාව ඔබ මෑතකදී ඇසුවා. වැන්දබූ ස්ත්‍රියක් ගැන. මේ වැන්දබූ ස්ත්‍රිය සාගත කාලයකට මුහුණ දෙමින් සිටී. ඇය සහ ඇයගේ එකම පුත්‍රයා මේ අයට ඉතුරු වෙලා තිබුණ මුට්ටියක පිටිමිටකුත් කුලාවක තෙල් ටිකකුත් අරගෙන අවසාන ආහාර වේල කන්නට රොටියක් හදාගෙන මැරෙන්න ලෑස්තිව සිටිය අවස්ථාව කියලා සඳහන් වෙනවා. නමුත් ඇයට අනාගත වත්රුවරයෙක් මුණ ගැසෙනවා. එලියා කියන මේ අනාගත වත්රුවරයා ඇයගෙන් ඉල්ලීමක් කරනවා ඒ අවසාන ප්‍රමාණයෙන් ඔහුට මුලින්ම කොටසක් රැගෙන රොටියක් හදන්න කියලා. ඇය ඒකට කීකරු වුණා. අවසානයේදී අවුරුදු 3ක කාලයක් තුළදී ඒ දෙපළටම ඇති වෙන්න කෑවෝය කියලා එතන සඳහන් වෙනවා. කිසිම අඩුවක් නැතුව බොහෝ දවසක් කෑම කියලා සඳහන් වෙනවා. තුන්වෙනි කතන්දරය. දෙවෙනි කොරින්ති 8 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා පවුල් මකිදෝනි සභාවේ ත්‍යාගවන්තකම ගැන කතා කරනවා. එතන සාක්ෂි දරනවා. එතන කතා වෙනවා මේ මකිදෝනි සභාව බොහෝ දුක් විඳීමේ පරීක්ෂාවකදී සිටියයි කියලා. ඒ අයගේ මේ බොහෝ දුක් විඳීමේ පරීක්ෂාවකදී මහත් දිලිඳුකමකදී කියලා කියනවා. සාමාන්‍ය දිලිඳුකමක් අපහසුයි දුෂ්කරයි. නමුත් මෙතන ඔවුන්ගේ தත්ත්වය මහත් දිලිඳුකමේ தත්ත්වය. එනමුත් මේ මහත් දිලිඳුකමේ தත්ත්වයේදී දුක් විඳීමේ පරීක්ෂාවකදී ප්‍රීතියෙන් ධනයෙන් තෑගිවන්තකම ඔවුන්ගේ තෑගිවන්තකම වැඩි වුණායි කියලා සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි හැකියාවට වැඩියෙනුත් ඒ අය දුන්නා කියලා සඳහන් වෙනවා. දැන් මෙතන බලන්න කතන්දර තුනම අතිශයින් දුෂ්කර කාලවල් ගැන කතා වෙනවා. මේ දුෂ්කර කාලවල් තුනේදීම වැපිරීම සහ කපා ගැනීම. දේවදාසයාට අමාරුවෙන් හෝ දීමක් ගැන කතා වෙනවා. අවසානයේ අපි දැක්ක අනිත් ඇදහිලිවන්තයන්ට වෙනත් ස්වභාවන හෝ අනිත් ඇදහිලිවන්තයන්ට පමණට හැකි පමණට වැඩියෙන් දීමක් ගැන එතනින් කතා වෙනවා. මේ සියල්ලම දේවයන් වහන්සේගේ වචනේ සත්‍ය කියලා අපි දන්නවා. නමුත් අපි මේ දේවල් අසලා අද ඔබට මේ ගැන කාරණා දෙකක් ඉදිරිපත් කරන්න කැමතියි. පළවෙනි කාරණාව දේව වචනය සත්‍ය කියලා අපට කියනවා. මේ සත්‍ය අපි අසා සත්‍ය නිසා අපි නිදහස් වෙනවා කියලා කියනවා. නමුත් මේ දේව වචනය කියනා වූ අපව නිදහස් කරන සත්‍ය ඇසුවයි කියලා අපගේ ආත්මයෙන් එයට එකඟ වුණත් අපගේ මනසෙන් ප්‍රාණයෙන් බොහෝ විට එයට එකඟ වන්නේ නැහැ. පොරබැදීමක් තිබෙනවා. විරුද්ධ වීමක් තිබෙනවා. ඒක ඔබට විතරක් නෙමෙයි අවුරුදු ගණනක් මේ ගැන විශ්වාස කරලා මේ ගැන උගන්වන මට වුණත් හරි අමාරු පොරබැදීමක් තිබෙනවා. දැන් දෙවෙනි කාරණාව ඉදිරිපත් කරන්න කැමති වෙන්නේ ඇදහිල්ලේ මූලධර්මය අපි තේරුම් ගත් පමණින් දේව වචනයේ පොරොන්දුවේ ප්‍රතිඵල අපට ලැබෙන්නේ නැත. ලැබෙන්නේ ඇදහිල්ලෙන් පමණි. ඒ වචනේ කියනවා ස්වාමින් වහන්සේව ප්‍රසන්න කරන්න බෑ ඇදහිල්ලෙන් මිස. දැන් මේ ඇදහිල්ල එන්නේ කොහෙන්ද? ලැබෙන්නේ කොහොමද? ඒ වචනේ නැවත වාරයක් කියනවා. ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙන්. ඒක තේරුම මොකක්ද? ඒ කියන්නේ මෙනෙහි කිරීමෙන්, දෙවියන් වහන්සේට කියන කතා බහ කිරීමෙන් ඒ තුලින් ඇදහිල්ල එනවා කියලා. දැන් මේ පොරබැදීම අපගේ සාමාන්‍ය මනුෂ්‍ය සිදුවීමක්. මටද ඔබ වගේම එසේම. අපි යාඥා කරනවා. ඔබගේ දීම අදට වෙන් කරව ඔබගේ දීම අදට ගන්න. ඔබ සමග එකවන්න, දේව වචනේ සමග එකවන්න කෙනෙක් ඉන්නවනම්, පවුල කෙනෙක් ළඟ ඉන්නවනම් ලං කරගන්න අපි යාඥා කරනවා. ප්‍රේමාන්විත දෙවි පියාණනි, අපගේ ගැලවුම්කාර වූ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ඔබ වහන්සේ අපට කීකරු වන්න ඔබගේ ආඥාවන් දෙනව පමණක් නොවේ, ඒවට කීකරු වන්න ඔබගේම අනුග්‍රහය ඔබට අපට දෙන්නා වූ දෙවියන් වහන්සේ ඔබයි. ඒ නිසා ඔබට අපි ස්තුතිවන්ත වෙනවා. කෑමට රොටිද, වපුරන්නට බීජද දෙන්නා වූ පියාණන් වහන්සේ ඔබයි. ඒ නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමින් ඔබ වහන්සේගේ වචනයට අද කීකරු වෙන්න, ඒ අපගේ ඇතුළාන්තයේ මනුෂ්‍යයා ඔබගේ වචනේ සත්‍යතාවය සමග ඇති මේ පොරබැදීම ජය ගන්නට අද ඔබගේ ඇදහිල්ල අපගේ හදවත්වලට නිදහස් වෙනවා කියලා අපි ප්‍රකාශ කරනවා. අසා සිටි අප සියලු දෙනාටම අද ඔබගේ වචනය නැමැති බීජය
අද ඇදහිල්ලේ ඵල ධර්මවයි කියලා 30ක් 60ක් 100 ගුණයක් සදාකල් ප්‍රතිඵල ඵලදාව ධර්මවයි කියලා අපි ප්‍රකාශ කරනවා. ස්වාමිනේ අද මේ පොඩ්ඩදීම ජය ගන්නට ඔබගේ සුද්ධ ආත්මයේ ඒ අනුග්‍රහය හැකියාව බලපුලුවන් කාර්කම ආලේපය නිදහස් කරන්න කියලා අපි ඉල්ලනවා. ඒ දේ ඔබ එසේම කරන නිසා ඔබ වහන්සේට අපි අනේක වාරයක් ස්තුති දෙමින් ඔබට ප්‍රශංසාව දෙනවා. කෞරවේද මහිමේද ඒ පොරොන්දුවේ බලාපොරොත්තු නිසා අද ප්‍රීතියෙන් අපි ඔබ වහන්සේට ආමෙන් කියන්නේ. අද දේව මෙහෙය තුල ඉතාමත් ආශිර්වාදයක් ලැබුවයි කියලා. ඒ වගේම අපි මේ ඉන්නව සතිය ඔබ ජයග්‍රහණයට යන්නා වූ සඵලත්වයට යන්නා වූ ඔබගේ රැකියාවන්, ඔබගේ අධ්‍යාපන කටයුතු, ඔබගේ ව්‍යාපාරයන්, ඔබගේ පවුලට අපි කියනවා පියාණන් වහන්සේගේ ප්‍රේමයත්, පුත්‍රයන් වහන්සේගේ කරුණාවත්, ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් නිරතුරුව ලැබෙනා වූ සතියක් වේවයි කියලා. ඔබ සියලු දෙනාට